හොඳයි සුබ දවසක් ළමයි. අපි කලින් වීඩියෝ එකේ 11 ශ්‍රේණියේ ගණන් විෂයේ අවසාන වාරේ මේ 19 වෙනි පාඩම තමයි කතා කරේ. න්‍යාස පාඩම. හරි. මේ සැරේ දැන් ඔයගොල්ලෝ ලියන ළමයිට ඉතාමත් වැදගත් පාඩමක් න්‍යාස අනිවාර්යෙන් පේපර් එකේ කෙටි ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ දැන් අද ළමයි අපි මේ වීඩියෝ එකේ කරන්නේ මේ වෘත්ත චතුරස්‍ර කියන ජ්‍යාමිතියේ තියෙන පාඩමක්. අපිට ජ්‍යාමිතිය තව පාඩම් දෙකක් ඉස්සරහට හම්බ වෙනවා. මේ ස්පර්ශකත් එක්ක ජ්‍යාමිතිය එතනින් තමයි ඉවර වෙන්නේ. හරි. වෘත්ත චතුරස්‍ර සහ තව ඉස්සරහට අපිට දිනවා ස්පර්ශක කියන පාඩම. එතනින් ජ්‍යාමිතිය සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. දැන් මේවත් තමයි අපිට කෙටි ප්‍රශ්න වලටත් එනවා, රචනා ප්‍රශ්න වලටත් සම්බන්ධ වෙනවා. හරි. ක්‍රමයන් එක්ක කොහොමත් අපිට ජ්‍යාමිතියෙන් රචනා ප්‍රශ්න දෙකක් එනවා. ඒකම කෙටි ප්‍රශ්න 25න් ජ්‍යාමිතියෙන් ප්‍රශ්න 6ක් වගේ එනවා අනිවාර්යෙන්ම O level paper එකේ, ගණන් paper එකේ. හොඳයි. දැන් අපි බලමු ළමයි මේ වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්නේ ඉස්සෙල්ලාම මොකක්ද? මේ වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකක්ද කියලා බලමු. හරි. ඊට කලින් ළමයි දැන් චතුරස්‍රයක් කියලා කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. නේ? ඔයගොල්ලෝ 6 7 පන්ති වල ඉඳන් මේ චතුරස්‍ර ගැන ඉගෙන ගන්නවා. චතුරස්‍රයක් කියලා කියන්නේ මේ පාද හතරක් තියෙන, හරි? පාද හතරක් තියෙන සම්මුත බහුවස්ත්‍රයනේ. හරි. අපි චතුරස්‍රයක් ලෙස හඳුන්වනවා. චතුරස්‍රත් වර්ග තියෙනවා. නේ? චතුරස්‍ර වර්ග ගොඩක් තියෙනවා. මේ සම චතුරස්‍රය, ඍජු කෝණාශ්‍රය, ත්‍රිපීසියම, සමාන්තරාශ්‍රය, හරි. ඔය වගේ එක එක චතුරස්‍ර වර්ග තියෙනවා. ඒතකොට දැන් ඕනම චතුරස්‍රයක ළමයි පාද හතරක් තියෙනවා. ඕනම චතුරස්‍රයක තියෙන පොදු ගුණයක් තමයි මේ අභ්‍යන්තර කෝණ හතරේ එකතුව අංශක ඔයගොල්ලෝ දන්නවා 360ක් වෙනවා කියලානේ. හරි. ඒ වගේම බාහිර කෝණනේ පාද දික් කරාම නිර්මාණය වෙන බාහිර කෝණ හතර එකතුව ගත්තා අංශක 360ක් වෙනවා. හරි. දැන් මේ වෘත්ත චතුරස්‍ර කියන චතුරස්‍ර වර්ගය අපි කොහොමද හඳුනාගන්නේ? ඒක මෙහිමයි ළමයි. දැන් අපි මෙහෙම කියන්නත් පුළුවන්. අපි කිසියම් චතුරස්‍රයක් ඇඳලා අය චතුරස්‍රයක් ඇඳාම අපිට පුළුවන් නම් මේ චතුරස්‍රයේ ශීර්ෂ හතර හරහාම යන විදියට, හරි, චතුරස්‍රයක් ඇඳලා ඒ චතුරස්‍රයේ ශීර්ෂ හතර හරහා යන විදියට වෘත්තයක් නිර්මාණය කරගන්න පුළුවන් නම් හරියටම හැබැයි මේ චතුරස්‍රයේ ශීර්ෂ හතර, හරිද? අපි අඳින වෘත්තයේ මත තියෙන්න ඕනේ. හරි. හරියටම මේ අපි අඳින වෘත්තයේ මත චතුරස්‍රයේ ශීර්ෂ හතරම තියෙනවා. හරිද? එකක්වත් මිස් වෙන්න බෑ. හරියටම මේ චතුරස්‍රයේ ශීර්ෂ හතරම වෘත්තයේ මතනේ. දැන් මේ ඇතුළ කියන්නේ වෘත්තයේ ඇතුළතනේ. එළිය කියන්නේ වෘත්තයේ පිටතින්නේ. වෘත්තයේ මත කිව්වහම මෙන්න මේ වෘත්තයේ පරිධිය මේ වක්‍ර රේඛාව මත, හරි, චතුරස්‍රයක ශීර්ෂ හතරම තිබ්බොත් තියෙනවා නම් අපි මේ චතුරස්‍රය හඳුන්වනවා වෘත්ත චතුරස්‍රයක් කියලා. අපිට මේක නම් කරන්න පුළුවන් A B C D. හරි. අපි මේකට කියන්නේ වෘත්ත චතුරස්‍රයක් කියලා. චතුරස්‍රයක ළමයි ශීර්ෂ හතරම වෘත්තයක පරිධිය මත තියෙනවා නම් අපි කියනවා ඒ චතුරස්‍රයට වෘත්ත චතුරස්‍රයක් කියලා. ළමයි අපිට වෘත්ත චතුරස්‍ර ඕන තරම් ඇඳ හැකිනේ. හරිද? චතුරස්‍ර ඕන තරම් ඇඳ හැකි. මොකද කරන්න තියෙන්නේ? ඔයගොල්ලෝ කැමැති අරයක් සහිත වෘත්තයක් අඳින්න. කැමැති අරයක් අරගෙන වෘත්තයක් ඇඳ හැකිනේ. හරි, ඕනම වෘත්තයක් ඇඳලා කව කට්ටෙන්, හරි, ඔය වගේ වෘත්තයක් ඇඳ ගන්න කව කට්ට පාවිච්චි කරලා ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ වෘත්තයේ මත මේ කැමැති ලක්ෂ හතරක් ගන්න. වෘත්තයේ මත පිහිටි ලක්ෂ හතරක් ගන්න. හරි. ඔය වගේ වෘත්තයේ මත පිහිටි ලක්ෂ හතරක් අරගෙන ඒ ලක්ෂ්‍ය අපිට අඩිරුවල තියලා යා කරගන්න තියෙනවා. හරි, ওই විදිහට වෘත්ත චතුරස්‍රයක් ඇඳ හැකියි. හරි, මම මේක ඕනනම් P Q R S වෘත්ත චතුරස්‍රය. හරි. අපිට ඕනනම් තව ලක්ෂ දෙකක් ගත්තොත් නේ, තව ලක්ෂ දෙකක් මාක් කරගන්න මේ වෘත්තේ මත. හරි. මේකත් මොකක්ද එතකොට? හරි. ඔය වගේ ඇඳ හැකියි. එතකොට මේක මම PS, මේක ඕනනම් මෙතන T අපි ගමු y නේ, මොකක් හරි අපුඩ දෙයක් දාගන්න. හරි. PS TY මේකත් වෘත්ත චතුරස්‍රයක් නේ. PS TY කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. PQ RS කියන්නේ වෘත්ත චතුරස්‍රයක් නේ. අපිට ඕන තරම් ඇඳ හැකි. දැන් ඕනනම් මට මේ දෙක යා කරොත් නේ. මේකත් මොකද්ද? හරි, Q T Y R මේ කොහොම හරි මේ චතුරස්‍රයේ ශීර්ෂ හතර මුළු හතර වෘත්තයේ මත තියෙන්න ඕනේ. වෘත්තයේ පරිධිය මත තියෙන්න ඕනේ. හැබැයි ළමයි එක ශීර්ෂයක් හරි වෘත්තයේ මත නැත්තම් ඒක මොකක් වෙන්නේ නැද්ද? වෘත්ත චතුරස්‍රයක් වෙන්නේ නැහැ. හරි, අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා.
කිසියම් චතුරාශ්‍රයක ශීර්ෂ හතරම වෘත්තයක පරිධිය මත තිබ්බොත් දැන් මට කියන්නකෝ මෙන්න මේ මං අඳින එක. හරි. වෘත්ත චතුරාශ්‍රයක්ද නැද්ද? මෙන්න මේක. හරි. මේක වෘත්ත චතුරාශ්‍රයක්ද නැද්ද? QPS මම මේක ගන්නම් T. මේක වෘත්ත චතුරාශ්‍රයක්ද නෑ. ඇයි ඒ? මොකද මෙයාගේ එක ශීර්ෂයක් වෘත්තයේ මත නෑ. ඇතුළේ තියෙන්න බෑ. අර කොහොම හරි ශීර්ෂ තුනක් තියෙනවා වෘත්තයේ මත එකක් නෑ. එහෙනම් මේ QTR නැත්නම් මෙතන අපි ගත්තොත් PQTS චතුරාශ්‍රය වෘත්ත චතුරාශ්‍රයක් නොවේ. ඊට පස්සේ මෙහෙම වෙන්නත් බෑ. හරි. දැන් මේක ගත්තොත් ඔයගොල්ලන් මොකද හිතන්නේ? මම මෙහෙම චතුරාශ්‍රයක් ඇන්දොත්. හරි මෙතන ඔන්න මම දාන්නම් T කියලා. හරි එතකොට PQTS කියන චතුරාශ්‍රය දැනුත් වෘත්ත චතුරාශ්‍රයක් වෙන්නේ නැහැ. ඇයි මේ? එක ශීර්ෂයක් හරි එළියට හරි ඇතුළට හරි පැන්නොත් නේ ඒක වෘත්ත චතුරාශ්‍රයක් නෙවෙයි. එතකොට අපිට වෘත්තයක් හදලා ළමයි වෘත්තයේ මත ලක්ෂ 4ක් ලකුණු කරගෙන ඕන තරම් වෘත්ත චතුරාශ්‍රය ඇඳ හැකි. දැන් තේරෙන්න ඕනේ වෘත්ත චතුරාශ්‍රයක් කියන්නේ මොකක්ද කියන එක. හරි සරල දෙයක් තියෙන්නේ. ඒ ටික හරිනේ. හරි. එතකොට දැන් වෘත්තයක් අදින්නම කියන්නේ වෘත්තයක් දීලාම චතුරාශ්‍රය අදින්න අවශ්‍ය නැහැ. හරි දැන් හිතන්නකෝ අපිට මේ වගේ වෘත්තයක් දීලා තියෙනවා. දැන් අපිට පුළුවන් වෘත්තයක් දුන්නාම ඉතාමත් පහසුවෙන් පුළුවන් වෘත්ත චතුරාශ්‍රයක් ඇඳ ගන්න නේ. මොකද වෘත්තයේ මත ලක්ෂ 4ක් මාක් කරලා අපිට යා කරගත්තා නම් වෘත්ත චතුරාශ්‍රයක් එනවා. දැන් අපිට දක්වාලා මේක කිව්ව හැකි A B C D මොකද්ද? දැන් මේක දැක්ක ගමන් කිව්ව හැකි වෘත්ත චතුරාශ්‍රයක්. ඇයි ඒ ඇහැට පේනවා වෘත්තයේ පරිධිය මත නේ කිසියම් වෘත්තයක පරිධිය මත චතුරාශ්‍රයක ශීර්ෂ හතරම තියෙනවා නම් ඒ චතුරාශ්‍රය වෘත්ත චතුරාශ්‍රයක්. දැන් මම මෙහෙම දුන්නොත් මම මේකේ මේ රවුම අකලා දානවා. මේ වෘත්තය ළමයි මම අකනවා. මේ ඇදගත්ත වෘත්තය මකනවා. මකලා අහනවා දැන් මේක වෘත්ත චතුරාශ්‍රයක්ද? ඔය මේක වෘත්ත චතුරාශ්‍රයක් තමයි. අර වෘත්තයක් පේන්නම දෙන්න ඕනේ. කොහොම හරි මේ චතුරාශ්‍රයේ ශීර්ෂ හතර වෘත්තයක් හරහා යන විදියට වෘත්තයක් මතින් යන විදියට තිබ්බොත් වෘත්ත චතුරාශ්‍රයක් තමයි. හරි. ඒ රවුමක් මෙතන ඇඳලාම පෙන්වන්න ඕනේ නැහැ. මේක හරහා යන විදියට රවුමක් ඇඳ හැකියි නේ. කියන්නේ මේ චතුරාශ්‍රයේ ශීර්ෂ හතර හරහා යන විදියට රවුමක් අඳින්න පුළුවන් නම් වෘත්තයක් අඳින්න පුළුවන් නම් ළමයි මේ චතුරාශ්‍රයේ වෘත්ත චතුරාශ්‍රයක්. හරි. දෙපැත්තටම කියන්න පුළුවන්. කිසියම් චතුරාශ්‍රයක ශීර්ෂ හතර හරහා වෘත්තයක් යන විදියට නැත්නම් කිසියම් චතුරාශ්‍රයක ශීර්ෂ හතර වෘත්තයක පරිධිය මත පිහිටන විදියට වෘත්තයේ මත පිහිටන විදියට චතුරාශ්‍රයක් අඳින්න පුළුවන් නම් එම චතුරාශ්‍රය වෘත්ත චතුරාශ්‍රයක්. එහෙම නැත්නම් වෘත්තයේ මත පිහිටි ලක්ෂ 4ක් අපි අරගෙන චතුරාශ්‍රයක් ඇන්දොත් එම චතුරාශ්‍රය ඒ මොකක්ද? වෘත්ත චතුරාශ්‍රයක්. ඉස්සෙල්ලා ඒක ඔලුවට දාගන්න. වෘත්ත චතුරාශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා. හරි හැමතිස්සෙම රවුම් බඳ දෙන්න ඕනේ නැහැ. දැන් මේක වෘත්ත චතුරාශ්‍රයක් කියලා ගානක කිව්වොත් ළමයි මේකේ ශීර්ෂ මේ හතර හරහා යන විදියට වෘත්තයක් ඇඳ හැකියි. වෘත්ත චතුරාශ්‍රයක් නෙමෙයි කියලා කිව්වොත් අපිට කවදාවත් මේ ශීර්ෂ හතරම හරහා යන විදියට රවුමක් අඳින්න බෑ. හැබැයි ඔයගොල්ලන්ට මේ ශීර්ෂ තුනක් හරහා යන විදියට රවුමක් ඇඳ හැකියි. හතරම හරහා යන විදියට අඳින්න බෑ. වෘත්ත චතුරාශ්‍රයක් නෙමෙයි නම්. වෘත්ත චතුරාශ්‍රයක් කියලා කිව්වොත් ශීර්ෂ හතරම හරහා යන විදියට මේකේ වෘත්තයක් ඇඳ ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඇඳ හැකියි. ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න ඕනේ. හරි. දැන් ළමයි මේ වෘත්ත චතුරාශ්‍රයේක වැදගත් ප්‍රමේයන් දෙකක් තියෙනවා. ඉතින් අපිට ගණන් වල ප්‍රමේයන් කිහිපයක් ඉගෙන ගන්න තියෙනවා. 9 පන්ති ඉඳන් දැන් ඔයගොල්ලෝ හරි 8 9 10 නේද 11 පන්ති ඉද්දී ප්‍රමේයන් මේ වෙද්දී සෑහෙන ප්‍රමාණයක් නේ ඉගෙනගෙන ඉවරයි. මේ අවසාන ප්‍රමේයන් කිහිපය තමයි මේ අන්තිම මේ වෘත්ත චතුරාශ්‍ර පාඩමේ සහ ඊට පස්සේ අපිට හම්බ වෙන ස්පර්ශක පාඩමේ තියෙන්නේ ඉගෙන ගන්න. පැහැදිලිද? හොඳයි. දැන් ඊළඟට අපි බලමු මේ වෘත්ත චතුරාශ්‍ර ආශ්‍රිත ළමයි අපිට වැදගත් ප්‍රමේයන් දෙකක් තියෙනවා. හරි මේවා ඕනම වෘත්ත චතුරාශ්‍රයක් සඳහා බලංගුයි ඈ. හරි මේවා ගණිතඥයන් විසින් ඔප්පු කරලා තියෙන ප්‍රමේයන්. අපිට මේවා සාධනය කරලා පෙන්නන්න පුළුවන්. හරි. එතකොට මේ ප්‍රමේයක් අපි ඉස්සෙල්ලාම බලමු මෙහෙම. හරි දැන් අපි වෘත්ත චතුරාශ්‍රයක් ගත්තොත්. දැන් ඉස්සෙල්ලාම ඕගොල්ලන්ට ඕන මේක කරලා බලන්නත් පුළුවන්. මේ ක්‍රියාකාරකමක් වශයෙන්. හරි මේ වගේ වෘතයක් ඇඳලා හරි මේක බැලුවේ හැකියි ඈ. ඔයගොල්ලෝ වෘතයේ මත කැමති ලක්ෂ 4ක් මාක් කරගන්න. මාක් කරලා ඒ ටික යා කරන්න අරුතෙන් හරියටම ලක්ෂ ටික කොහොම යා කරගන්න. හරි. යා කරලා
අපිට පුළුවන් වෘත්ත චතුරස්‍රයක් ඇඳ ගන්න පුළුවන්. කැමති විදිහකට ඇඳ ගන්න කොහොම හරි වෙන්න ඕනේ මොකද්ද? වෘත්තයේ මත ශීර්ෂ හතර තියෙන්න ඕනේ. දැන් මේ අපි ඇඳගත්ත චතුරස්‍රය ළමයි වෘත්ත චතුරස්‍රයක්නේ. අපි බය වෙන්න දෙයක් නැහැ. මොකද අපි රවුම ඇඳලා වෘත්තයේ ඇඳලා නේ වෘත්තයේ මත ලක්ෂ හතරක් අරගෙන තමයි චතුරස්‍රය ගෙලින්ම ඇඳන්නේ. ආයි ඉතින් කතා ටිකක් නැහැ. මේක දැන් වෘත්ත චතුරස්‍රයක්. හරි දැන් මේ ඕගොල්ලෝ නිකන් චතුරස්‍රයක් කොහොම ඇඳුවොත් මොකද? මම නිකන් ඕගොල්ලෝ චතුරස්‍රයක් අඳිනවා. එහෙම ඇඳලා කිව්වේ එහෙනම් මේක වෘත්ත චතුරස්‍රයක්ද කියලා. එතකොට කියන්න බෑනේ. හැබැයි මේකේ ශීර්ෂ හතර හරහා වෘත්තයක් යනවනම් අඳින්න පුළුවන් නම් මෙයා වෘත්ත චතුරස්‍රයක් වෙනවා. දැන් අපිට එහෙම කියන්න බෑනේ එකපාරට. මේක දිහා බලලා දැන් සාධනය කරන ගමන් වල අහනවා. හරි මේම චතුරස්‍රයක් දීලා මේක වෘත්ත චතුරස්‍රයක් වන බව පෙන්වන්න. අන්න ඒක පෙන්වන්න කිව්වහම අපිට මේ වෘත්ත චතුරස්‍ර වල ළමයි වැදගත් ලක්ෂණ දෙකක් තියෙනවා. අන්න ඒක තමයි අපි දැන් මේ ක්‍රමයන් දෙකකින් ඉගෙන ගන්න හදන්නේ. ඕනම වෘත්ත චතුරස්‍රයක් ගත්තොත් මම මේ කියන ලක්ෂණ දෙක තියෙනවා. හොඳ පළවෙනි දේ කියන්න හදන්නේ ඕගොල්ලන්ට පුළුවන් දැන් වෘත්ත චතුරස්‍රයක් ඇඳලා ළමයි මේකේ අභ්‍යන්තර කෝණවල අගයන් මයින්න. නිකන් හිතන්න මම මේක කෝණමානෙන් මැන්නාම මෙතන අංශක 110ක් ආවා. හරිද? මෙතන මම කෝණමානෙන් මැන්නාම හරි. හිතන්න මෙතන අපිට ආවා අංශක 120ක්. ඔන්න ඔය වගේ අගයන් ආවා. කෝණමානෙ තියලා මෙතනින් කෝණෙ මැන්නාම අංශක 110ක් ආවා. මෙතන කෝණෙ මැන්නාමත් ළමයි අංශක 120ක් ආවා. ඔහම ආවිල්ලා අපි ඊළඟ මේ කෝණෙ මයින්නවා. ළමයි මේ කෝණෙ මැන්නාම අපිට හරියටම කෝණමානෙ තියලා මැන්නාම අංශක 70ක් එනවා එතකොට. හරි. ඔතන බලන්න පොඩි සම්බන්ධයක් ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන්. මේ කෝණෙ 120ක් ආවම ඒකේ සම්මුඛ කෝණෙ මැන්නාම හරියටම අංශක ළමයි 60ක් එනවා. මේක ළමයි ඕනම වෘත්ත චතුරස්‍රයක අපිට දැක ගන්න පුළුවන් වැදගත් ලක්ෂණයක්. ඒ කියන්නේ මේ හැම වෘත්ත චතුරස්‍රයකම මේ කෝණ හතර නෙමෙයි ඉන්නේ. එතන වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද? මේ වෘත්ත චතුරස්‍රයක ළමයි සම්මුඛ කෝණ දෙකේ එකතුව මොකක් වෙනවද? බලන්න 180ක් වෙනවා. මේ කෝණේ එයාගේ සම්මුඛ කෝණේ 70 නේ. 110යි 70යි එකතු කරාම කීයද? 180ක් එනවා. මේ කෝණේට සම්මුඛ කෝණේ මෙයානේ. 120යි 60යි එකතු කරාම 180ක් එනවා. ඔයගොල්ලන්ට නිකන් මේක කරලා බලන්න පුළුවන්. වෘතයක් ඇඳලා ලක්ෂ 4ක් මාක් කරලා වෘතයේ පරිධිය මත මෙහෙම යා කරගෙන ඉස්සෙල්ලා වෘත්ත චතුරස්‍රයක් ඇඳගන්න. ඇඳලා මේ කෝණ හතර මැල්ල බලන්න නිකමට. මේ යගයන් එන්නේ නැති වෙයි. මේක මේක කාට හරි 100ක් ආවනම් ළමයි මේක 80ක් කියලා එනවා හරියටම. හරි? තේරුණාද? හරි දැන් මෙතන ආවේ 130ක් කියලා ආවනම් එහෙම මේක එනවා 50ක් කියලා. අනිවාර්යෙන් එහෙම එනවා. හරි අගයන් මාරු වෙන්න පුළුවන්. හැබැයි කොහොම හරි සම්මුඛ කෝණ දෙකේ එකතුව මොකද වෙන්නේ? අංශක 180ක් වෙනවා. මේක තමයි වෘත්ත චතුරස්‍රයක තමයි වෙන්නේ. ඕනම වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකේ එකතුව අනිවාර්යෙන් මොකක් වෙනවද? අංශක 180ක් වෙනවා. අපි ළමයි ඔක ප්‍රමේයක් වශයෙන් ඉගෙන ගන්නවා. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණ වේ. පරිපූර්ණයි කියන්නේ දැන් කෝණ යුගලයක එකතුව අංශක 180ක් වෙනවා කියන එකනේ. මතකයි පරිපූර්ණ වෙයි. හරිද? දැන් ඕගොල්ලන්ට ටක් ගාලා ක්ලික් වෙනවා. එතකොට අපිට මීට කලින් එහෙනම් වෘත්ත චතුරස්‍ර හම් වෙලා තියෙනවා නේද? මොනවද? අන්න ළමයි එකක් මොකද්ද? සම චතුරස්‍රය. ඇයි ඒ? සම චතුරස්‍රයක් ගත්තොත් ඉතින් මේ සම්මුඛ කෝණ දෙකේ එකතුව අංශක 180ක් වෙනවානේ. 90 180යි 90 180යි. ඒ කියන්නේ ළමයි සම චතුරස්‍රය කියන චතුරස්‍රයත් වෘත්ත චතුරස්‍රයකට අයත් වෙනවා. ඒ කියන්නේ සම චතුරස්‍රයක ශීර්ෂ හතර හරහා යන විදියට අපිට වෘතයක් ඇඳ හැකි. ඔව් අඳින්න පුළුවන්. ඕන ඇඳලා බලන්න. සම චතුරස්‍රයක ශීර්ෂ හතර හරහා යන විදියට මොකක් ඇඳ හැකිද? වෘතයක් ඇඳ හැකි. තව කවුද ඉන්නේ? ඍජු කෝණාශ්‍රය. අනේ ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය ගත්තත් මොකද වෙන්නේ? මේ සම්මුඛ කෝණ දෙකේ එකතුව අංශක 180ක් වෙනවා. එහෙනම් ඍජු කෝණාශ්‍රයකත් ශීර්ෂ හතර හරහා යන විදියට මොකක් ඇඳ හැකිද? වෘතයක් ඇඳ හැකි. අනිවාර්යෙන් අඳින්න පුළුවන්. අන්න අපිට හම් වෙලා තියෙන වෘත්ත චතුරස්‍ර නේ. හරි. සම චතුරස්‍රයයි ඍජු කෝණාශ්‍රයයි කියන්නේ ළමයි එතකොට මොනවද? වෘත්ත චතුරස්‍ර වලට අයත් වෙන චතුරස්‍ර. ඊට අමතරව ඕනම චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකේ එකතුව අංශක 180ක් වුණොත් ළමයි ඒ චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වෙනවා. ඒ කියන්නේ ඒ චතුරස්‍රය හරහා අපිට ශීර්ෂ හතරනේ. ඒ චතුරස්‍රයේ ශීර්ෂ හතර හරහා යන විදියට මොකක් ඇඳ හැකිද? වෘතයක් අඳින්න පුළුවන්. එහෙනම් දැන් ළමයි අපිට සාධනය කරන ගණන් වල චතුරස්‍රයක් දීලා මේක වෘත්ත චතුරස්‍රයක්ද නැද්ද
කියලා ඇහුවොත් ඕගොල්ලන්ට බලන්න තියෙන්නේ සම්මුඛ කෝණ දෙකේ එකතුව. මේ කෝණ දෙකේ එකතුව එක්ක 180ක් වෙන්න ඕනේ නැත්නම් මේ කෝණ දෙකේ එකතුව 180ක් වෙන්න ඕනේ. කෝණ හතරම එකතුව 360ක් එනවනේ. හරිනේ. වැඩ අවුලක් නැහැ. ඇයි 180යි 180යි 360ක් එනවා. චතුරස්‍රයක් නම් අනිවාර්යයෙන්ම අභ්‍යන්තර කෝණ හතර එකතුව 360ක් වෙන්න ඕනේ. ඊට පස්සේ ළමයි ඊළඟ ප්‍රමේය. මේ වෘත්ත චතුරස්‍රයක තව වැදගත් ලක්ෂණයක් තියෙනවා. ලක්ෂණ දෙකයි මම එකක් කිව්වා. හරි මේ වෘත්ත චතුරස්‍රයක ළමයි පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණ ඔන්න බලන්න මේ. අපි මෙතන අර කලින් කෝණාගයන් ටික දාගමු. මෙතන අපිට ආවේ කීයද? 50යි 130 නම් මෙතන අපිට 80යි. හරි. ඔන්න ඔන්න කෝණ ටික දැන් තියෙන්නේ. වෘත්ත චතුරස්‍රයක ඔයගොල්ලෝ කැමති පාදයක් දික් කරන්න. එක්ක මේ පාද දික් කරන්න නැත්නම් මේ පාද දික් කරන්න, මේක දික් කරන්න, මේක දික් කරන්න. පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය. හරි. දැන් මෙතන චතුරස්‍රයක් නෙමෙයි ඕනම බහුවස්‍රයක අභ්‍යන්තර කෝණයයි බාහිර කෝණයයි තියෙන සරල රේඛාවක් මතනේ. නේ? කෝණ දෙකේ එකතුව 180යි. එතන මේක 130 නම් ළමයි මේක කීයද? 50යිනේ. නේ? හොඳට බලන්න මෙන්න මේ පාදයක් දික් කරාම සෑදෙන කෝණය වෘත්ත චතුරස්‍රයක ඕනම පාදයක් දික් කරාම සෑදෙන කෝණයේ අගය එයාට අභ්‍යන්තරව තියෙන සම්මුඛ කෝණේ විශාලත්වයට මොකක් වෙනවද? සමාන වෙනවා. ඔන්න තව එකක් බලන්න. මම මේ පාද දික් කරනවා. මේ පාද දික් කරාම මේ බාහිර කෝණේ කීයද කියන්නේ? මේක 80 නම් මේක සරල රේඛාවක් මතින්ද මේ දෙන්න 180ක් වෙන්න ඕනේ එකතුව 100ක් වෙන්න ඕනේ. මේ කෝණේ සමානයි මේ බාහිර කෝණේ වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට ළමයි සමාන වෙනවනේ. හරිනේ 100යි. ආයි මේ පාද දික් කරලා බලන්න. මේ පාද දික් කරාම මේක 50 නම් අභ්‍යන්තර කෝණේ මේ බාහිර කෝණේ කීයද දෙන්න ඕනේ 130යි. නේ සරල රේඛාවක් මත කෝණවල එකතුව 180යි. පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා නේ. දැක්කද 130යි 130යි සමානයි. ආයි මේ පාදෙත් දික් කරලා බලන්න. බාහිර කෝණේ කීයද? මේක 100 නම් මේක 80යි. වෘත්ත චතුරස්‍රයක ඕනම පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. මේ 80යි 80යි. ඔන්න ළමයි දෙවෙනි ප්‍රමේය වෘත්ත චතුරස්‍ර සම්බන්ධයෙන්. මොකද්ද? ඕනම වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. ওই ලක්ෂණෙත් ළමයි තියෙන්නේ මොකක විතරද? වෘත්ත චතුරස්‍ර වල විතරයි. හරි වෘත්ත චතුරස්‍රය වල තියෙන දෙවෙනි ලක්ෂණය. ඒ වගේම පළවෙනි ලක්ෂණය අපි ඉගෙන ගත්තා වෘත්ත චතුරස්‍රයක ඕනම වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකේ එකතුව අංශක 180ක් වෙනවා. ඒ කියන්නේ ඕනම වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා. ඒක තමයි වෘත්ත චතුරස්‍ර වල තියෙන පළවෙනි ප්‍රමේය. වෘත්ත චතුරස්‍ර වල තියෙන දෙවෙනි ප්‍රමේය හරිද? වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. හරි ඕන පැත්තකින් ගන්න පුළුවන්. ඉතින් මෙහෙම මේ ලක්ෂණ දෙකම පෙන්눔 කරන්නේ වෘත්ත චතුරස්‍ර. ඉතින් අපිට ළමයි සාධනය කරන ගණන් වල කිසියම් චතුරස්‍රයක් දීලා අපිට බව පෙන්වන්න කියනවා මේක වෘත්ත චතුරස්‍රයක් වන බව. නැත්නම් මේ චතුරස්‍රයේ ශීර්ෂ හතර හරහා වෘත්තයක් ඇඳී හැකි බව පෙන්වන්න කියලා කියනවා. ඒ දෙකෙන්ම කියන්නේ මෙයා වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්වන්න කියන එක. එතකොට ඔයගොල්ලෝ බලන්න ඕනේ එක්ක මේ සම්මුඛ කෝණවල එකතුව 180ක් වෙනවද කියලා. එක්ක මේ දෙකේ නැත්නම් මේ දෙකේ. එහෙම නැත්නම් බලන්න ඕනේ පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණයකට සමාන වෙනවද කියලා. ඒ දෙකෙන් මොකක් හරි තියෙනවා නම් අපිට පෙන්න ගන්න පුළුවන් නම් ගාන දිලා දින දත්ත වලින් අපිට කෙලින්ම කිව්ව හැකි හරිද මේ චතුරස්‍රය මොකක් වෙනවා කියලාද? වෘත්ත චතුරස්‍රයක් වෙනවා කියලා. ඒ කියන්නේ මේ චතුරස්‍රයේ ශීර්ෂ හතර හරහා වෘත්තයක් අපිට අඳින්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ තමයි දැන් අපිට මේ ගොඩක් එන කෙටි ප්‍රශ්න වලට හරි මේ වගේ ප්‍රශ්න දීලා අහනවා මේ එක එක කෝණවල අගයන් හොයන්න. හරි දැන් මේ මම ගණන් 6ක් විතර හදලා පෙන්නන්නම් මේ වගේ ප්‍රශ්න ඔයගොල්ලන්ට බැලුවොත් ගොඩක් පේපර්ස් වල ඇවිල්ලා තියෙනවා. හරි කෙටි ප්‍රශ්න වලට එනවා. දැන් මේවල තමයි මේ වෘත්ත තියෙන්නේ. වෘත්තවල කේන්ද්‍ර තමයි ඕවලෙස් ලකුණු කරලා තියෙන්නේ. හරි එතකොට මේවල අර නොදන්නා කෝණවල අගයන් තමයි හොයන්න තියෙන්නේ. ඔය x y දාලා තියෙන කෝණවල අගයන්. හරි. දැන් මේවා ඔක්කොම වෘත්ත චතුරස්‍රනේ. දැන් වෘත්ත චතුරස්‍රයක් සම්බන්ධයෙන් අපි ඉගෙන ගත්ත අර ක්‍රමයන් දෙක මතක තියාගන්නත් වෙනවා. එකපාර ගණන් වල දාන්න පුළුවන්. දැන් මේ වෘත්ත චතුරස්‍රයක් හින්දා සම්මුඛ කෝණ පරිපූර්ණකයිනේ. එතකොට 50යි x කියන කෝණ දෙකේ එකතුව 180ට සමාන වෙන්න ඕනේ. කෙලින්ම ඉතින් 180ෙන් මේ කෝණය අඩු කරා නම් මේ අපිට මේ කෝණය එනවා 100 කීයද 30යි නේ. හේතුව මොකද්ද? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණ නිසා.
ඔය විදිහටම මේ කෝණ දෙකත් මොකද වෙන්න ඕනේ? සම්මුඛ කෝණනේ. ඔය දෙකේ එකතුවත් 180යි. එහෙනම් y කෝණේ මෙයාව ගන්න 180ෙන් මෙයා අඩු කරන්න. නේ 180ෙන් 123ක් අඩු කරා නම් හරි. මුතනින් ඕගොල්ලන්ට 57යි කියලා එනවා y කෝණය. පැහැදිලිද? දැන් මෙතනත් වෘත්ත චතුරාශ්‍රයක් තියෙන්නේ. ශීර්ෂ හතරම වෘත්තයක් මත තියෙනවා පරිධිය මත. ඒතර සම්මුඛ කෝණවල එකතුව මෙතන මෙයා x මෙයා 5x සම්මුඛ කෝණවල එකතුව 180ට සමානයි. 5x x 6x නේ 180ට සමානයි. දෙපැත්තම 6න් බෙදුවාම කීයද? අර මම මෙතන බෙදන්න ඕගොල්ලෝ වෙනම සුළු කරන්න. දෙපැත්තම 6න් බෙදන්න. එතකොට 6ට 6 ගැපිලා ගියා. 180 6න් බෙදුවාම කීයද? මෙතන එන්නේ හරිද? අංශක 30යි නේ. හරි. x කෝණේ අංශක 30යි. ඊට පස්සේ අපිට y කෝණ හොයද්දී අර වගේම සම්මුඛ කෝණ දෙකේ එකතුව සමාන කරන්න 180ට නේ. සම්මුඛ කෝණ දෙකේ එකතුව 2y y. පරිපූර්ණයිනේ 180ට සමාන කරලා 2y y 3y y. 180 මේ තුන ඕන හරස් ගුණ කරන්න නැත්නම් දෙපැත්තම 3ෙන් බෙදන්න. ඒත් හරි. මේ තුන හරස් ගුණ කරොත් 180 3ෙන් බෙදුවාම අංශක 60යි. හරි පැහැදිලිද? අර ඔයගොල්ලෝ වීඩියෝ එක නවත්ත ලියා ගන්න පුළුවන් රූප ඇඳ ඇඳ. හරි එක දිගට බලන්න යන්න අවශ්‍ය නැහැ. හොඳයි ඊට පස්සේ තුන්වෙනි ගාන. ඒකෙත් බලන්න වෘත්ත චතුරාශ්‍රයක් තියෙන්නේ නේ. ශීර්ෂ හතරම වෘත්තයක පරිධිය මත. ඒක සම්මුඛ කෝණවල එකතුව x ධන 10. මේක නම් x ධන 10 නේ මේ කෝණේ. මේ කෝණේ 130යි. ඔන්න ඔය කෝණ දෙකේ එකතුව පරිපූර්ණයි. ඒ කියන්නේ 180ට සමාන කරන්න. මෙතන එතකොට ඕගොල්ලන්ට x එකතු කිරීම 10යි 130යි 140යි. සමානයි 180ට. මේ 140 එහා පැත්තට එද්දි ඍණ වෙලා ඍණ 140ක් වෙනවානේ. සමීකරණයක පදයක් එහාට අරයි යද්දි එක පැත්තකින් නම් ලකුණ මාරු වෙනවානේ. x කෝණය එතකොට කීයද? අංශක 40ක් කියලා එනවා. y කෝණය හොයද්දි මේ y වලාගේ හොයද්දි y කියන්නේ මෙතන කෝණය නෙමෙයි. y ධන 10 නේ කෝණය. මෙතන කෝණය x ධන 10. මේ අපි හිතුවේ x වලාගේ. x වලාගේ 40ක් වුණාම 40යි 10යි 50යි මෙතන කෝණය. 50යි 130යි 180ක් වෙනවානේ. ඒ වගේ මෙතන y වලාගේ හොයද්දි y ධන 10යි 80යි එකතුව 180ට සමාන කරන්න පරිපූර්ණක වෙන හින්දා. වෘත්ත චතුරාශ්‍රයක් හින්දා. y ධන 10යි 80යි 90යි. 180ට සමානයි 90 එහා පැත්තට යද්දි ඍණ වෙලා කීය දෙන්නේ? y සමානයි 90ක් කියලාමයි එන්නේ. හරි. මෙතන y 90ක් වුණාම 90යි 10යි මෙතන 100යි. 100යි 80යි හරි 180ක් එනවා. හරි ඒ වගේ කෙටි ප්‍රශ්න වලට එන ප්‍රශ්න මම මේ කිහිපයක් හදන්නේ. හරි ඊට පස්සේ පොඩි සාධනය ගණන් කිහිපයකුත් හදමු. වෘත්ත චතුරාශ්‍ර සම්බන්ධව. හරි ඊට පස්සේ මේ ගන්න. දැන් අපිට මතකද 10 පන්තියේ ළමයි අපි වෘත්ත ප්‍රමේයන්, වෘත්තාශ්‍රිත ප්‍රමේයන් ඉගෙන ගත්තා නේ. එතකොට ඔයගොල්ලන්ට මතකයි කිසියම් වෘත්ත ඡාපයකින් නේ කිසියම් වෘත්ත ඡාපයකින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය. කිසියම් වෘත්ත ඡාපයකින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණයෙන් අඩක් වෙනවා. එම වෘත්ත ඡාපයෙන්ම එහා පැත්තේ වෘත්තයේ මතනේ පරිධිය මත ආපාතනය කරන කෝණෙට. කියන්නේ මේ කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණයෙන් අඩක් සමානයි එහා පැත්තේ එම වෘත්ත ඡාපයෙන්ම එහා පැත්තේ ආපාතනය කරන කෝණෙට. දැන් ඔයගොල්ලන්ට මෙතන පේනවා මෙන්න මේ වෘත්ත ඡාපයෙන් ළමයි කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය 230යි. ඒකෙන් භාගයක් වෙනවා නේද මේ වෘත්ත ඡාපයෙන්ම එහා පැත්තේ පරිධිය මත මේ. එහෙනම් අපිට මේ ප්‍රමේයෙන් කෙලිම y සමානයි 230න් භාගයක් කියලා ගන්න පුළුවන්. 230 බෙදීම දෙක කීයද? හරි අංශක 115යි. y කෝණේ හරි. ඊට පස්සේ බලන්න මෙන්න මේ සම්පූර්ණ එක මෙන්න මේ සම්පූර්ණ එක ඔයගොල්ලන්ට පේනවා මොකක් කියලාද? වෘත්ත මම නිල් පාටින් ඇදලා පෙන්නුවේ මේක වෘත්ත චතුරාශ්‍රයක් නේ. ශීර්ෂ හතරම වෘතයේ පරිධිය මත තියෙනවා. මේක වෘත්ත චතුරාශ්‍රයක් නම් මේක බලන්න. මෙන්න මේ කෝණේ සම්මුඛ කෝණ දෙකනේ. එහෙනම් මේ දෙක එකතුව කීයද? 180ක් වෙන්න ඕනේ. දැන් අපි y කෝණයගේ හෙව්වනේ. y කෝණයගේ 115ක් කියලා හොයාගත්තා. එහෙනම් මේ 115යි මේ x වලයි එකතුව 180ට සමාන වෙනවා වෘත්ත චතුරාශ්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක නිසා. එතකොට මේ 115 එහා පැත්තට ගියාම 115ක් අඩු වෙලා කීය දෙන්නේ? මෙතන අංශක x 65ක් කියලා එනවා. හරි. ඊට පස්සේ බලන්න මේක. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතකද අර එකම ඛණ්ඩයේ කෝණ සමානයි. ඒවත් වැදගත්. එකම ඛණ්ඩයේ කෝණ සමානයි. ඊට පස්සේ මතකද අර අර්ධ වෘත්තයේ කෝණේ. මොකද මෙතන නිෂ්කම්පි ගත්තොත් නේ මෙතන අර්ධ ඡාපයක් නෙන්නේ. අර්ධ ඡාපයකින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණේ අංශක 180ක් වෙනවානේ. සරල රේඛාවක් මත කෝණයක් නෙන්නේ. අර්ධ ඡාපයකින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණේ 180යි. එතකොට ඒකෙන් භාගයක් නේද එම ඡාපයෙන් මෙහා පැත්තේ පරිධිය මත ආපාතනය කරන කෝණේ.
180න් භාගයක් 90යි. මේ පැත්තෙන් ගන්නත් පුළුවන්. විස්කම්භයකින් පරිධිය මත ආපාදනය කරන කෝණය අංශක 90ක් කියලා ගන්න පුළුවන් නේ. ඔක අපි ක්‍රමයක් වශයෙන් පාවිච්චි කරනවා අර්ධ වෘත්තයේ කෝණය අංශක 90ක් වෙනවා කියලා. ඍජු කෝණයක් එන්නේ. ඒක හරියි. හරි මම මෙතන 180 දාන්න අවශ්‍ය නැහැ. හරි. හොඳයි ඒවා ඔයගොල්ලෝ 10 පන්ති ඉගෙන ගත්ත ක්‍රමයක්. දැන් මෙතන බලන්න එතකොට ඕගොල්ලන්ට ගෙලින්ම x කෝණය ගන්න පුළුවන් මේ ත්‍රිකෝණය සලකලා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180නේ. මෙහා 90යි, මෙහා 27යි, මෙහා x. එහෙනම් කෙලින්ම x කෝණය ගද්දී 180න් මේ ත්‍රිකෝණේ කෝණ දෙක අඩු කරන්න. 90යි 27යි එකතු කරලා අඩු කරන්න 180. එතකොට ඔයගොල්ලන්ට උතනින් ඊය දෙන්නේ 117ක් අඩු වෙනව නේද? බලන්න හරිද කියලා. මෙතන 117ක් අඩු වුණා. 117ක් අඩු වුණාම කීය දෙන්නේ? අංශක 63ක් එනවා x ට. හරි කොට හරියට සුළු කරලා බලන්න. අංශක 63ක් එනවා. x කෝණේ හරි. හරි. ඒ වගේම දැන් මේ ත්‍රිකෝණය සලකලා ඒ විදිහටමනේ z මේක 90යි මේක 34යි. z කෝණය ගද්දි 180න් මේ කෝණ දෙක අඩු කරන්න. මොකද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180ක් ඉඳලා. 90යි 34යි අඩු කරාම 180න්. ඒ කියන්නේ 124ක් අඩු වෙනවනේ. මෙතන ඕගොල්ලන්ට එනවා 56යි කියලා z. 156යි. දැන් අපි x කෝණෙත් දන්නවා, z කෝණෙත් දන්නවනේ. x කෝණය අපිට අංශක 63යි, මෙතන කෝණේ 56යි. හරි. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මොකක් කරන්නද? මෙන්න මේ වෘත්ත චතුරස්‍රය බලන්න මේ. මම නිල් පාටින් ඇඳලා පෙන්නන වෘත්ත චතුරස්‍රය මේ. නිල් පාටින් පෙන්නන වෘත්ත චතුරස්‍රය බලන්න මේ කෝණේ 56යි. ඒකට සම්මුඛ කෝණේ මෙතන ඉන්නේ නේ. ඒක දන්නේ නේ ඕන හෙව්වේ ඇති. හරි. ඒක ඕන අපිට ඕන හොයා ගන්නත් පුළුවන්. හරි. දැන් අපේ ඉලක්කය මේ y කෝණේ හොයන එකනේ. y කෝණේ හොයන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන තව දත්තයක් තියෙනවා මොකද්ද? තව දත්තයක් තියෙනවා. මෙන්න මේ ත්‍රිකෝණේ මේ y කෝණේ අඩංගු වන ත්‍රිකෝණේ මේ පාදයේ දිගින් සමානයි. ඒතකොට මේක සමදීපාද ත්‍රිකෝණයක් නේ. සමදීපාද ත්‍රිකෝණයක් හින්දා අර දිගින් සමාන පාද දෙකට ඉස්සරහින් තියෙන කෝණ දෙක සමානයි. ක්‍රමයක් මතක තියෙනවා. මේක y නම් මේ කෝණේ මේකත් y වෙනවා. දැන් ඉතින් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ මම නිල් පාටින් පෙන්නපු වෘත්ත චතුරස්‍රය සලකලා මෙන්න මේ කෝණෙට මේ කෝණේ තමයි සම්මුඛ කෝණ දෙක. මේ මැද රේඛාව මතක කරගන්න. මේ කෝණේ 34 ධන y නේ. 34 ධන y. එයාගේ ඒක සම්මුඛ කෝණේ 90 ධන y. 90 ධන y. මේ සම්මුඛ කෝණේ මේ කෝණ දෙක සම්මුඛයි වෘත්ත චතුරස්‍රයක් නේ. මෙයාට සම්මුඛ කෝණේ මේක. මෙයයි තමයි සම්මුඛ. 90 ධන y 34 ධන y. ඔය දෙක එකතු අංශක 180ක් වෙනවා වෘත්ත චතුරස්‍රයක් හින්දා. y දෙකයි y. හරිද? 34යි මෙතන 90යි කීයද? 124යි. සමානයි 180ට. දැන් 124 එහා පැත්තට යද්දී අඩු වෙනවා නේ. අඩු වෙලා ඊට පස්සේ ඔයගොල්ලන්ට y වල අගය ගන්න පුළුවන්. හරි මේක හදන්න අවශ්‍යද? සමීකරණය සුළු කරලා ගන්න පුළුවන් ටක් කරලා නේ. හරි. සුළු කර ගන්න පුළුවන් නේ. 124 මේ පැත්තට ඉදිරින වෙලා 180න් 124ක් අඩු වුණාම මේ පැත්තේ එනවා 56යි. ඒ 56 සමානයි 2යි y දෙපැත්තම දෙකෙන් බෙදන්න. හරි 56 දෙකෙන් බෙදුවා නම් y කෝණය අගේ එනවා. හොඳයි. ඊට පස්සේ බලන්න ඊළඟ ගන්න. හරි. දැන් මෙතනත් ඔයගොල්ලන්ට එකම කණ්ඩේ කෝණ එහෙමනේ. එකම කණ්ඩේ කෝණ. දැන් මේ කෝණේ 45 නම් මේ කෝණෙත් මොකද වෙන්නේ? එකම කණ්ඩේ කෝණ නිසා මේකත් 45ක් වෙනවා. මොකද මේ ඡාපයෙන් එහා පැත්තේ ආපාදනය කරන ඕනම කෝණයකගේ 45යි. හරි. ඒ වගේ වැදගත්. ඊට පස්සේ මේ ඡාපය ගත්තොත් මෙන්න මේ ඡාපයෙන් මේ පැත්තේ ආපාදනය කරන කෝණය y. ඒ ඡාපයෙන්ම තමයි මෙතනත් කෝණය ආපාදනය වෙන්නේ. මේකත් y කියලා අපිට ඕන නම් දැන් මේක ටිකක් ගාලා. හරි. එතන ඕක කියන්නේ කේන්ද්‍රේ මේක විස්කම්භයකුත් වෙනවා. විස්කම්භයකුත් වෙනවානේ. ඒතකොට මෙතන විස්කම්භයකින් ආපාදනය කරන කෝණය අංශක 90යි. හරි මේ සම්පූර්ණ කෝණය 90යි. සම්පූර්ණ කෝණය 90යි. හරි. ඊට පස්සේ ඔන්න ඕගොල්ලන්ට මේකත් නිකන් හැදුවේ ඇයිනේ 90යි 90යි මේක 73යි මේක ඕගොල්ලන්ට ටක් ගාලා ගන්න පුළුවන් නේ. y කෝණේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව 180 නේ මම දැන් හදන්න යන්නේ නැහැ. ඒතර 90යි 73යි අඩු කරන්න 180ෙන්. 90යි 73යි අඩු කරාම 180ෙන් 163ක් අඩු වෙනවා. අංශක 17ක් කියලා එන්නේ නේ. හරි මේ y කෝණේ අංශක 17යි. y කෝණේ 17යි. හරි. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතන අංශක 17ක් ආවම දැන් මේ වෘත්ත චතුරස්‍රයක් තියෙනවා නෙමෙයි. තේරුණාද? හරි. මෙන්න මෙතන කෝණේ ඕගොල්ලන්ට හොයා ගන්න පුළුවන්. මෙතන කෝණේ හොයාගන්නේ කොහොමද? මෙතන කෝණේ මොකක් හරි ඔයගොල්ලෝ දාගත්තොත් සංකේතයක් නම් ඔන්න සිම්පල් a කියලා දාගන්නම්. කොහේ මේක 17යි කියලා හොයාගත්තනේ.
මේ මනිල් පාටින් පෙන්නන වෘත්ත චතුරස්‍රය බලන්න. එතන ඔයගලන්ට පේනවා මෙන්න මේ කෝණේ මොකද? සම්මුඛ කෝණ දෙකනේ. ඒ කියන්නේ මෙතන මම A කියලා දාගත්තා. A ධන 17. ඒ කෝණයයි මෙන්න මේ කෝණෙයි මෙතන 73යි 45යි. 73යි 45යි. හරි. 73යි 45යි ආයි A ධන 17. ඔන්න ඔය කෝණ දෙක සම්මුඛ කෝණ දෙකකින්ද එකතුව 180ට සමාන කරන්න පුළුවන්. ඕකෙන් ඕගොල්ලන්ට හරිද? මෙතන කෝණේ හොයා ගන්න පුළුවන්. මෙතන සිම්පල් ඒ කෝණේ හෙව්වේ කිය. ඒක හොයලා ඕනනම් ආයේ මේ ත්‍රිකෝණය සල්කලා නේද? මොකක් හෙව්වේ හැකිද? x කෝණය අර අභ්‍යන්තර කෝණ වල එකතුව 180 පාවිච්චි කරලා හෙව්වේ. හරි. දැන් y කෝණය හොයන්නත් පුළුවන් නේ. y කෝණය හොයද්දී කරන්න තියෙන්නේ මොකද්ද? මේ වෘත්ත චතුරස්‍රය. දැන් x කෝණය හොයාගත්තට පස්සේ ඉතින් මේ දෙකේ එකතුවයි මේ සම්මුඛ කෝණය 90යි. ඒත් 180ට සමාන කරලා y කෝණයත් හෙව්වේ. අර වෘත්ත චතුරස්‍ර ක්‍රමයන් පාවිච්චි කරන්න තියෙනවා. හරි පොඩි අපි සාධනය කරන ගණන් කීපයකට ළමයි එමු මේවා නම් එන්නේ කෙටි ප්‍රශ්න වලට. හරි ඒක පොඩක් නැවත හදන්න. කෙටි ප්‍රශ්න වලට තමයි ඔය හදපු ගණන් සම්බන්ධ වෙන්නේ. හරි. අපි බලමු මෙන්න මෙහෙම ගණනක් තියෙනවා සාධනය කරන ගණන් PQRS චතුරස්‍රයේ හරි ගාණ දීලා තියෙනවා P කෝණයයි Q කෝණයයි සමානයි. ඒ වගේම R කෝණයයි S කෝණයයි සමානයිලු. එක දත්තය දී ඇත. අපිට කියනවා PQRS වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වන්න ඕනේ. අපි ඉස්සෙල්ලා මේක අරගමු. PQRS හරි PQRS හරි. දැන් අපිට මේවා තමයි මේ ගණන් හදද්දී අපිට සංකේත දාගන්න පුළුවන්. VG සංකේත දැන් P කෝණෙයි Q කෝණෙයි හරිද? සමානයි. මම මේ කෝණය එතකොට x කියලා ගත්තොත් මේ කෝණෙත් x කියලා ගන්න පුළුවන්. අපි දැන් ගමු P කෝණේ සමානයි Q කෝණේ සමානයි ඒක දත්තේනේ නේ x ලෙස ගනිමු. මම ලියන්න. අපිට සංකේත දාගන්න පුළුවන්. ඊට S කෝණේ R කෝණේ S කෝණේ R කෝණේ ගානේ සමානයි කියලා තියෙනවා දත්තයක් ලෙස. අපි ඒක දාගමු y කියලානේ සංකේතයක් y. හරි y කියලා දාගමු. පැහැදිලිද? ලෙස ගනිමු. එකපාර ලිව්වත් ඇතිනේ. ලෙස ගනිමු. ඊට පස්සේ දැන් මේ චතුරස්‍රයක් නිසා අපිට අභ්‍යන්තර කෝණ හතර එකතුවනේ x ධන y ධන y සමානයි කීයද 360යි මෙතන දාන්න ඉස්සරහ වරහන චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල ഐക്‍ය අංශක කීයද කෙටි ලියන්න කෙටි කරලා ගැටලුවක් නැහැ 360යි එතන x ධන x 2x y ධන y 2y 360යි හැමදේම දෙකෙන් බෙදන් ගියොත් මොකද වෙන්නේ හරි මම මෙතන බෙදන්නම් ආයි ඔයගොල්ලෝ වෙනම පියවරක් ලියලා බෙදන්න එතකොට මෙතන එනවා x ධන y සමානයි 362 බෙදුවාම 180යි. හරි. දැන් බලන්න x ධන y කියලා කියන්නේ මොකද්ද මේ චතුරස්‍රයේ මොන කෝණ දෙකක්ද? x ධන y කියන්නේ සම්මුඛ කෝණ දෙකක් නේ. එහෙනම් මේ චතුරස්‍රයේ අපිට මෙතනින් කිව්වේ ඇති සම්මුඛ කෝණ දෙකක එකතුව අර අංශක 180ක් කියලා අපිට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ චතුරස්‍රය මොකක් වෙනවද? වෘත්ත චතුරස්‍රයක් වෙනවා. වෘත්ත චතුරස්‍රයක් වෙනවා. පැහැදිලිද? හරි නැත්නම් මේ චතුරස්‍රයේ ශීර්ෂ හතර හරහා යන විදිහට අපිට වෘත්තයක් අඳින්න පුළුවන්. හරි. ඊට තව ගානක් බලන්න ABCD චතුරස්‍රයේ ABD කෝණේ අගයයි ADB කෝණේ අගය සමානයිලු DCB කෝණේ අගයට. ඒක දත්තේ. ABCD ලක්ෂ එකම වෘත්තයක් මත පිහිටන බව පෙන්වන්න. හරි. ඊළඟ ගාන. දැන් ඒක කියනවා මෙහෙම දෙයක්. එන චතුරස්‍රයක් තියෙනවලු. චතුරස්‍රය අපිට කියනවා හරිද? A B C D මෙන්න මේ චතුරස්‍රයේ දත්තයක් දීලා දිනා මෙහෙම ABD කෝණේ අගය එකතු කිරීම ADB කෝණේ අගය සමානයිලු DCB කෝණෙට අපි ඉස්සෙල්ලා කොට කෝණ ටික මාක් කරගමු මෙහෙම දී ඇත දත්තේ ABD අන්න එහෙනම් මෙන්න මේක යා කරගන්න වෙනවනේ කඩේකින් හරි යා කරගන්න ABD මෙන්න මේ කෝණේ ADB කො ADB ADB මෙන්න මේ කෝණේ හරි සමාන නැහැ A දෙකේ එකතුව අපි නිකන් ඕන මේකෙත් ළමයි මේක x කියලා ගමු මේක y කියලා ගමු නේ අපි මෙතන මුලින්ම පටන් ගමු ABD කෝණේ සමානයි x ලෙස ADB කෝණේ සමානයි y ලෙසත් එහෙම දාගත්තාම ලේසියි තමයි සංකේත දාගන්න පුළුවන් සාධනීය ගණන් හදද්දී ඒක එහෙම ලියන්නත් ඕනේ වෙයි ලෙස ගන්න. ලෙස ගන්නමු. දැන් අපිට දත්තේ දීලා තියෙනවා ඒකට මොකද්ද?
මේ x නේ මේ කෝණේ අපි y කියලා නෙගත්තේ. මේ කෝණ දෙකේ එකතුව සමානයිලු DCB කෝණෙට. තත්ත්වයක් දීලා තිනවා DCB කෝණේ කො DCB. එහෙනම් මේ කෝණේ කීයද ළමයි? DCB කෝණේ ලිව්ව හැකි එහෙනම් x ධන y කියලා. එහෙම தත්ත්වයක් දීලා තිනවා. මෙන්න මේ චතුරාශ්‍රයේ මේ කෝණේ එකතුව මෙතන කෝණයට සමානයි නම් අපිට කියනවා මෙන්න මේ චතුරාශ්‍ර ශීර්ෂ වෘත්තයක් මත පිහිටුන බව පෙන්වන්නු. ඒ කියන්නේ මේක වෘත්ත චතුරාශ්‍රයක් කියලා පෙන්වන්න ඕනේ. හරි. දැන් අපිට පුළුවන් ළමයි ABD ත්‍රිකෝණය සලකන්න. ABD දැන් වෘත්ත චතුරාශ්‍රයක් කියලා පෙන්වන්න අපිට එක්ක කරන්න වෙන්නේ සම්මුඛ කෝණ දෙකක එකතුව 180ක් කියලා පෙන්වනවා හරිනේ. නැත්නම් පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණේ අභ්‍යන්තර කෝණයට සම්මුඛ අභ්‍යන්තර කෝණයට සමානයි කියලා පෙන්වන්න ඕනේ. දැන් මෙතන පාද දික් කරන්න ඕනේ නැහැ අපිට අනිත් එකෙන් පෙන්වන්න පුළුවන්. ABD ත්‍රිකෝණයේ සලකා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු කීයද? 180නේ. හරි. මෙතන කෝණේ මම ලියන්නම් BAD කෝණය. BAD කෝණය. එකතු කිරීම. හරි මේ කෝණේ අපි ඔන්න x ම දාමු නැත්නම් ABD කෝණේ. මෙතන කෝණේ ADB කෝණය නැත්නම් y සමානයි 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව. හරි. BAD කෝණය මෙතන. දැන් උතනින් ඕගොල්ලන්ට එනවා BAD කෝණය අපි උක්ත කරොත් මොකක්ද දෙන්නේ? මේ x ධන y පදේ එහා පැත්තට ගන්න. මොන වහනක් බලමු ගන්න. x ධන y පදේ එහා පැත්තට එද්දි ළමයි ඍණ වෙනවනේ. يعني ඍණ x ඍණ y වෙනවනේ. හරි. මේ වරහන් ඉවත් වුණොත් ඍණ x ඍණ y යන්නේ. ධන x ධන y එහා පැත්තට ගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ දැන් මේ කෝණේ හරිද සම්මුඛ කෝණ දෙකනේ චතුරාශ්‍රය අපි බලමු ওই දෙකේ එකතුවනේ ওই දෙකේ එකතුව 180ක් આવුත් හරිනේ මේ කෝණේ BAD කෝණය අපි ගත්තා BAD කෝණේ මේ කෝණේ D නැත්නම් BCD නේ නැත්නම් DCB කෝණය එකතු කරන්න DAB කෝණයට අපි දැන් ගත්තා මෙතන මේ 180 ඍණ x ධන y ඊට පස්සේ මේ කෝණේ DCB කෝණේ x ධන y x ධන y දැන් මට කියන්නේ මේ ඍණ x ධන y ඊට මෙතන ධන x ධන y කැපිලා ගියාම කීයක් වෙනවද අන්න 180ක් වෙනවා එහෙනම් අපි අරන් තියනවා මේ චතුරාශ්‍රයේ සම්මුඛ කෝණ දෙකක එකතුව 180ක් වෙලා ගියා එහෙනම් අපිට කිව්ව හැකි එම නිසා ABCD චතුරාශ්‍රය වෘත්ත චතුරාශ්‍රයක් එම නිසා මේ ABCD ලක්ෂ හතර හරහම වෘතයක් යනවානේ වෘතයක් මත පිළිනවා කියලා කියන්න පුළුවන්. හරි. දැන් ළමයි අපි තවත් මේ කෙටි ප්‍රශ්න වලට එන ප්‍රශ්න කිහිපයක් බලමු. අපේ දෙවන ක්‍රමයට එක්ක සම්බන්ධ වෙනවා. වෘත්ත චතුරාශ්‍රයක පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි කියන ක්‍රමය පාවිච්චි කරන ගණන් කිහිපයක්. කෙටි ප්‍රශ්න වලට එන්නේ. දැන් මේක ළමයි වෘත්ත චතුරාශ්‍රයක්නේ. කෙලින්ම ඔයගොල්ලන්ට පුළුවන් මේ පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එහෙනම් කෙලින්ම y කීයද? අංශක 100 කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ බලන්න මේ පාද දික් කරාම සෑදෙන බාහිර කෝණය x අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එහෙනම් x සමානයි කීයක් වෙන්න ඕනද? අංශක 70ක් වෙන්න ඕනේ. පැහැදිලිද? හරි ඒ වගේ ලේසියෙන් අපිට උත්තර ගන්න පුළුවන්. ඊළඟ ගානෙත් බලන්න. ඒකෙන් බලන්න මේ වෘත්ත චතුරාශ්‍රය ගත්තා නැත්නම් මෙතන කෙලින්ම සරල රේඛාවක් මත කෝණ පාවිච්චි කරලා නේ 84යි y මේ දෙකේ එකතුව 180නේ. ඒතර y කියන කෝණේ ගන්න පුළුවන් 180ෙන් අඩු කරන්න 84ක්. එතන සරල රේඛාවක් මත කෝණවල එකතුව 180ක් හින්දා. ඒතර මෙතනින් ඕගොල්ලන්ට එනවා 96යි කියලා y අංශක. නේ? 180ෙන් 84ක් අඩු කරාම 96ක් එනවා y. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා දැන් වෘත්ත චතුරාශ්‍රයක මෙතන මේ පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණෙනේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. මේ වෘත්ත චතුරාශ්‍රයක්නේ. ඉතින් අපිට x කෝණේ කෙලින්ම ගත හැකි කීයද? x කෝණේ ගත හැකි 84යි කියලා. x කෝණේ 84යි. ආයි මෙයා 84 නැති මෙයා ගන්නත් පුළුවන් සරල රේඛාවක් මත කෝණ වලින්. එහෙම නැත්නම් මේ පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. කියන්නේ මේ t කෝණේ y ට සමානයි. මේ y වලගේ 96යි නම් t වලගේ කීයද එතකොට? 96 කියලාම ගන්නත් පුළුවන්. නැත්නම් මේක 84 නම් මේක 180ෙන් 84ක් අඩු කරා t 96ක් කියලා එනවා. හරි කොහොම හරි ගන්න. හොඳයි මේ වෘත්තාශ්‍රිත ක්‍රමයන් හිම වැදගත්. හරිද අපි ඊට පස්සේ ආ ඊළඟ වීඩියෝ එකකින් කතා කරනවා ස්පර්ශක පාඩම. එතනින් තමයි ජ්‍යාමිතිය ඕගොල්ලන්ගේ ඉවර වෙන්නේ. ක්‍රමයන් ටික ඔක්කොම ටික හරි ස්පර්ශක පාඩමෙන් තමයි ඉවර වෙන්නේ. හරි ස්පර්ශකත් එක්ක ඊට පස්සේ මම එතනින් පස්සේ ඔයගොල්ලන්ගේ පාස් පේපර්ස් ඒ කියන්නේ 2019 2018 පේපර්ස් එහෙම සාකච්ඡා කරනවා. හරි මොකද ඔයගොල්ලෝ විභාගයට යන බැච් එකේ ඉඳලා
අනිවාර්යයෙන්ම papers ටික කරගන්න වෙනවා. මොකද ජනවාරි මාසෙ ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට exam තියෙනවානේ. මේ සැරේ O level නේ. හරිද? හොඳයි. එතකොට මෙතන අපි ගත්තොත් මේකෙත් ඕගොල්ලන්ට මේ වෘත්ත චතුරස්‍රයක් හින්දා මේ පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඒතර y කෝණේ කීයද අංශක 30යි කියලා ගන්න පුළුවන්. හරි y අංශක කෙලින්ම 30යි. x කෝණේ ගත්තලා මේ දැන් ඕගොල්ලන්ට මතකද අර කේන්ද්‍රය ආපාදනය කරන කෝණේනේ. හරි. කිසියම් වෘත්ත ඡාපයකින් හරිද? කේන්ද්‍රය ආපාදනය කරන කෝණ. දැන් මෙන්න මේ වෘත්ත ඡාප බලන්න මේ වෘත්ත ඡාපයෙන් හරිද? කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. මෙන්න. ඒකෙන් භාගයක් නේද? එම වෘත්ත ඡාපයෙන්ම එහා පැත්තේ පරිධිය ආපාදනය කරන කෝණය මෙන්න මේක. මේ කෝණයෙන් මේක භාගයක්. මේකෙන් භාගයක් නේ මේක. දැන් අපිට එහෙනම් මේ කෝණය වගේ දෙගුණයක් නේ මේකනේ. අනිත් පැත්තට කියනවනේ. මේක 30 නම් මේ කෝණය ගන්නේ කොහමද? මෙන්න මේ කෝණය ඔයගොල්ලන්ට ගත හැකි ළමයි සරල රේඛාවක් මත කෝණ හින්දා 180ෙන් අඩු කරන්න මේ කෝණය 30. එතකොට එනවා 150ක් කියලා. අන්න මේ කෝණ 150ක් නිසා ඒ වගේ දෙගුණයන්නේ කේන්ද්‍රය ආපාදනය කරන කෝණේ එහා පැත්තේ මේ ඡාපයෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණයෙන් භාගයක් නේ මේක. දැන් මේ වගේ දෙගුණයක්. එහෙනම් මෙතන කෝණේ කීයද? මෙතන කෝණ 150 වගේ දෙකක් 300යි. දැන් ලක්ෂයක් වඩා කෝණ වලින් මේක 360ක් නේ එකතු වෙන්නේ. එහෙනම් x කෝණයගේ ගත්තී 360න් 300ක් අඩු කරනවා. එතකොට ඔයගොල්ලන්ට අංශක 60ක් කියලා එනවා. හරි අංශක 60ක් කියලා එනවා. එහෙම නැත්නම් නිකම්ම ගන්නක් තිබ්බනේ. දැන් මේක දන්නවා නම් 30යි කියලා ඒකේ දෙගුණෙන් ගන්නක් තිබ්බනේ. එච්චර වටයක් ගන්න ඕනේ නැහැ. හරිද? දැන් එහෙම ගන්නක් තිබ්බ ඕනද? දැන් මේ ඡාපයෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණ x ඒකෙන් භාගයක් නේ. මේ ඡාපයෙන් එහා පැත්තේ ආපාදනය කරන කෝණේ පරිධියනේ. 30 වගේ දෙගුණයක් මේක. ඒත් හරි. ටක් කළා එහෙම ගන්නක් තිබ්බා. අර විදිහ ගන්නත් ඕනනම් පුළුවන්. ඒ කොහොම හදුවත් ළමයි හරියට හදනවා නම් එකම උත්තරේ තමයි එන්නේ. හරි. හරි ඊට පස්සේ බලමු. තව ගණන් තුනක් තියෙනවා. මෙතනත් බලන්න වෘත්ත චතුරස්‍රයක් තියෙනවා. හරි ඒ වගේම මෙතන දැන් මේ විස්කම්භයක් නෙමෙයි මේක. මෙතන ගේන්නේ. මේක විස්කම්භයක් නෙමෙයි. මේක සමදීපාද ත්‍රිකෝණයක් නේ. සමදීපාද ත්‍රිකෝණයක අර දිගින් සමාන පාද දෙකට ඉස්සරහින් තියෙන කෝණ දෙක සමානයිනේ. මේක දිනා මේකත් 30යි. ඊට පස්සේ ඔයගොල්ලන්ට දැන් මේ වෘත්ත චතුරස්‍රය මොකද බලන්න මේ කෝණේ බාහිර කෝණේ ඒක සමානයි මෙන්න මෙතන කෝණෙකනේ. මේ වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එහෙනම් මේකත් x වෙන්න ඕනේ. ඊට පස්සේ මේ ත්‍රිකෝණය සලකලා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල එකතුව 180ක් නිසා මෙන්න මේ කෝණ දෙක අඩු කරන්න. 30ව දෙකක් අඩු කරන්න. 30ව දෙකක් අඩු කරා නම් මේ ඉතිරි කෝණය එනවා. 180න් අඩු වෙනවා අංශක 60ක්. ඒ කියන්නේ 150යි අංශක. මේකේ තමයි දැන් සමාන්තර රේඛා දෙකකුත් තියෙනවා. වෘත්ත චතුරස්‍රයකුත් තියෙනවා. පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එහෙනම් මේ කෝණය x වෙනවා. මේක x නම් මේක x. ඊට පස්සේ මේක සමාන්තර රේඛා දෙකක් නේ. සමාන්තර රේඛා දෙකක් නේ. තීර්යක රේඛාවකින් කැපුණාම අර එකම පැත්තේ තියෙන කෝණ දෙක මිත්‍ර කෝණනේ. මිත්‍ර කෝණ සමාන නැහැ. මිත්‍ර කෝණ දෙකක එකතුව මේක සමාන්තරින්ද මිත්‍ර කෝණ දෙකක එකතුව මොකද වෙන්නේ? x සහ 63 නේ. මිත්‍ර කෝණ දෙකක එකතුව 180ක් වෙනවා. අර එක එක ප්‍රමේයන් අපිට මතක තියෙන්න ඕනේ ගණන් හදද්දී හොඳට ප්‍රමේයන් ටික මතක තියෙන්න ඕනේ. මේ ධන 63 මේ පැත්තට එද්දී ඍණ 63ක් වෙලා මෙතනින් ඔයගලන්ට 117යි කියලා ගන්න පුළුවන් x කෝණය. පැහැදිලිද? හරි හොඳට හිතලා හදන්න ඕනේ. හරිද? හොඳයි. ඊට පස්සේ තව එතන එක ගණනක් තියෙනවා. අපි ඒකත් බලමු ඉක්මනට. හරි විවිධාකාරයේ මේවල ගණන් තියෙනවා. එක එක විදිහකට හදන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේකෙත් බලන්න දැන් වෘත්ත චතුරස්‍රයක් තියෙනවා. මේක දැන් කෙලින්ම මේ පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය 80නේ. ඕක සමානයි මේ අභ්‍යන්තර සම්මුඛ. මෙන්න මේ කෝණය මේක සම්පූර්ණ එක. මේකේ වෘත්ත චතුරස්‍රය නේ. පාදයක් දික් කරාම එන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. මේක 80යි. මේ සම්පූර්ණ කෝණය 80යි. දැන් 80න් මේ කෝණය 60 අඩු කරොත් මේක කීයද? ටක් ගාලා ගන්න පුළුවන්. මේක 60යි. 60යි මේක දීලා තිනා 80 80 කියන්නේ මේ මුළු කෝණෙමනේ. 80න් 60ක් අඩු කරාම මේක 20යි. ඊට පස්සේ එතන හොඳට බලන්න එකම කණ්ඩි කෝණෙ. දැන් මෙන්න මේ වෘත්ත ඡාපයෙන් පරිධිය ආපාදනය කරන කෝණය මේක 20නේ. එම වෘත්ත ඡාපයෙන්ම තවත් පරිධිය ආපාදනය කරන කෝණයක් තියෙනවා x. එකම කණ්ඩි කෝණ මොකද වෙන්නේ? සමාන නිසා x සමානයි අංශක 20යි කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? එකම කණ්ඩේ කෝණ සමාන නිසා x කෝණේ අංශක 20ක් කියලා ගන්න පුළුවන්. හරිද? හොඳයි. ඊට පස්සේ බලමු මේක අපි තව පොඩි ගණනක් සාධනයත් එක්ක සම්බන්ධ
සාධනය ගණන් වලටත් දෙනවා. හරි. මේක මෙන්න මේ වගේ ගානක් තියෙනවා සාධනයත් එක්ක මේ වගේ ලොකු ත්‍රිකෝණයක් දීලා තියෙනවා. හරිද? ABC ත්‍රිකෝණේ. ඊට පස්සේ ඒකේ මේ G ලක්ෂයක් මෙතන ලකුණු කරලා තියෙනවා G. හරි. ලකුණු කරලා මේ වගේ රේඛා ඛණ්ඩ ඇඳලා තියෙනවා මේ විදිහට. හරි. මේ ලක්ෂය මෙතන F කියලා දීලා තියෙනවා. මේ ලක්ෂය E කියලා දීලා තියෙනවා. මේ ලක්ෂය D මෙතන අංශක 80යි කියලා දීලා තියෙනවා කෝණේ. හරි BC අන්න. මෙන්න මේ රූපේ අපිට ගාන දීලා තියෙනවා. හරි මේ කෝණේ 80. එච්චරයි වෙන මොකුත් කෝණ දීලා නැහැ. හරි බලන්න ගානේ මෙහෙමයි තියෙන්නේ. ABC ත්‍රිකෝණයේ BC CA හා AB පාද මත පිළිවෙලින්. හරි ABC ත්‍රිකෝණේ හරිද? අපිට දීලා තියෙනවා BC CA AB පාද මත පිළිවෙලින් DEF ලක්ෂ පිහිටා ඇත්තේ BDGF BDGF හා DCEG වෘත්ත චතුරස්‍ර වන පරිදි හා DGDC කෝණේ අංශක 80ක් වන පරිදිය. හරි DGDC කෝණේ GDC කෝණේ අංශක 80ක් වන විදියට සහ මෙන්න මේ චතුරස්‍ර දෙක වෘත්ත චතුරස්‍ර වන විදියටලු. එහෙනම් දැන් අපිට මේ දෙක වෘත්ත චතුරස්‍ර කියලා ගානේ පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද BDGF BDGF මෙන්න මේක. මේක ළමයි වෘත්ත චතුරස්‍රය. ඒ කියන්නේ සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවානේ. පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණට සමාන වෙනවා. මේ ශීර්ෂ හතර හරහාම වෘත්තයක් අඳින්න පුළුවන් යන විදිහට. හරි. අනිත් එක DCEG DCEG එකත් වෘත්ත චතුරස්‍රයක්. සම්මුඛ කෝණ පරිපූර්ණකයි. හරි. මේ ශීර්ෂ හතර හරහා යන විදිහට වෘත්තයක් අඳින්නත් පුළුවන්. කොහොමද දීලා තියෙනවා. ප්‍රමිලකන් එක අපෙන් අහනවා තමයි AFG කෝණය හා AEG කෝණවල අගයන් හොයන්න. හරි බලමු. AFG කෝණේ AFG මෙන්න මේ කෝණේ. දැන් ওই කෝණේ ගත්ත ළමයි අපිට පුළුවන් නේද මේ කෝණය හොයාගත්තා නම් මේක ගත හැකිනේ. සරල රේඛාවක් මත ඕන දෙනින්ද මේ කෝණේ කෙරෙන්න කීයද? 80ක් කියලා ගන්න පුළුවන් නේ. ඒතර ඕගොල්ලන් ලිව්වේ හැකි මේක වෘත්ත චතුරස්‍රයක් නිසා මෙන්න මේ BFG කෝණේ කීයක් වෙනවද? අංශක 80ක් වෙනවා කියලා ලියන්න පුළුවන්. හේතුව මෙයා වෘත්ත චතුරස්‍රයක් පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණට සමානයි. ඒක සරල රේඛාවක් මත කෝණ නිසා මේ දෙක එකතු 180නේ. එතකොට ඕගොල්ලන්ට AFG කෝණය 180 මේක අඩු කරන්න. සරල රේඛාවක් මත කෝණ නිසා. කියන්නේ අංශක 100. අන්න මේක 100යි කියලා හොයාගන්න. ඒක හරි. ඊට පස්සේ තව එකක් අහලා තිනවා AEG කෝණය. AEG කෝණය. මෙන්න මෙයා. හරි. ඒක ගත්තී බලන්න මේක වෘත්ත චතුරස්‍රයනේ ළමයි. මෙන්න බලන්න මේ. මේකේ පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය. දැන් ඒතකොට ලියන්න ඕනේ මෙයා වෘත්ත චතුරස්‍රයක් නිසා නේ. හරි මේ DCEG වෘත්ත චතුරස්‍රයක් නිසා මේ පාදයක් දික් කරාම සෑදෙන කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එතකොට AEG කෙලින්ම 180යි කියලා ගන්න පුළුවන්. නේ? මේ වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛයකට සමානයි නේ. 80 නම් මෙහා 80. ප්‍රෝමිලකන් දෙකේ කියනවා AFGE වෘත්ත චතුරස්‍රයක් වන බව පෙන්නනවා. කොහොමද? AFGE වෘත්ත චතුරස්‍රයක් වන බව පෙන්නනවා. දැන් කිසියම් චතුරස්‍රයක් ළමයි වෘත්ත චතුරස්‍රයක් වන බව පෙන්නන්න කිව්වහම අපිට අවස්ථා දෙකයිනේ බලන්න වෙන්නේ. දෙකෙන් එකක් බැලුවා නම් ඇති. දෙකෙන් එකක් තේරුණා. මොකක්ද එකක්? එක්ක සම්මුඛ කෝණ දෙකක එකතුව 180ක් වෙන්න ඕනේ. චතුරස්‍රය. නැත්තම් පාදයක් දික් කරාම එන බාහිර කෝණයකගේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙලා තියෙනවා. එහෙමනම් අපිට ඒ චතුරස්‍රයේ වෘත්ත චතුරස්‍රයක් කියලා කිව්වේ හැටි. දැන් අපෙන් අහනවා මෙන්න මේ AFG මෙන්න මේ චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වන බව පෙන්නන්න. ඉතින් කෙලින්ම කිව්වේ හැටි නේ. මොකක්ද ලියන්නේ? AFGE චතුරස්‍රයේ හොඳට බලන්න සම්මුඛ කෝණ දෙකක් නේ. AFG කෝණයයි AFG කෝණය එකතු කිරීම AEG කෝණය. කීයද? මේක 100යි මේක 80යි. කීයක් එනවා?
180ක් වෙනවා අංශක. එම නිසා මොකක් වෙනවද? අපිට ගන්න කියලා තියෙන්නේ එයා වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වන්න. කවුද? AFGE. එම නිසා AFGE චතුරස්‍රය මොකක් වෙනවද? වෘත්ත චතුරස්‍රයක් වේ. හේතුව මොකද්ද? චතුරස්‍රයක මොකද වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙන හින්දා. හරි හොඳයි. ඊළඟ අපි දැන් මේ කතා කරේ අද වීඩියෝ එකේ වෘත්ත චතුරස්‍ර ඔයගොල්ලන්ගේ 21 වෙනි පාඩම. හරි. මම තව එතකොට ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකකින් කරන්නේ මොකද ඔයගොල්ලන්ට ගොඩක්ම මේ මග ඇරලා තියෙන ওই පාඩම් ටික මේ අද පාඩම් වල දැන් සංඛ්‍යාන සම්භාවිතාව මේ සම්භාවිතා පාඩම් හරිද? මේ කුලක පාඩම හරිද? ඒවා මොකද 10 පන්තියේ තිබෙන හින්දා අර සාමාන්‍ය ඒවා තේරුම් ගන්න පුළුවන්. හරි පයිතගොරස් ප්‍රමේයනේ. හරි ඒවා අසමානතා හරි ඒවා 10 පන්තියේ තිබ්බ පාඩම්. ඒවා නැවත ඉතින් ඔයගොල්ලන්ට පොඩ්ඩක් ගන්න දෙයක් හදද්දි මතක් වෙනවා. ඒවා අමාරු නෑ. අලුතෙන් මේ ඉගෙන ගන්න තිබ්බ න්‍යාස. හරි ඊට පස්සේ මේ වෘත්ත චතුරස්‍ර. ඊට පස්සේ අපිට තියෙනවා මේ ස්පර්ශක. නේ ස්පර්ශක ජ්‍යාමිතිය අන්තිම පාඩම අන්තිම කොටස සහ නිර්මාණ. නේ අන්තර් වෘතය, පරිවෘතය, බහිර්වෘතය. හරි එක එක නිර්මාණ වලට සම්බන්ධ වෙනවා. සහ ස්පර්ශක නිර්මාණය කරන්නත් තියෙනවා. එතකොට දැන් මම මේ කොටස් ටික තමයි මේ පාඩම් වශයෙන් කරන වීඩියෝ වලින් සම්පූර්ණ කරන්නේ. ඉතින් ඕනම ළමයෙක්ට යාළුවන්ට කියන්න නේ ලංකාවේ ඕනම ළමයෙක්ට හරිද නොමිලේම බලන්නත් පුළුවන් ඕන වෙලාවක YouTube එක හරහා. ඊට පස්සේ දැන් කොහොමද දෙසැම්බර් මාසේ මම සාමාන්‍යයෙන් මේවල අපිට වැදගත් ඕගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍ර නේ එක්සෑම් ටාගට් කරලා අනුමාන ප්‍රශ්න පත්‍ර ටික සහ අනිවාර්යයෙන්ම අවුරුදු දෙකකවත් 2019 ගණන් පේපර් එක O level සහ 2018 ගණන් පේපර් එක අනිවාර්යයෙන්ම කරන්න. හරි ඒ දෙක මම කොහොමද මේ වීඩියෝ හරහා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද අනිවාර්යයෙන්ම. හරි ඉතින් මගේ පන්තියේ ළමයිට සහ ඕන ළමයිට බලන්න පුළුවන්. මොකද දැන් තව කොහොමද මාස දෙකක් යනකම් පන්ති සහ පාසල් පටන් ගන්න හම් වෙන්නේ නැති නිසා ඔයගොල්ලන්ට මේ විදිහට වීඩියෝස් හරහා ඉගෙන ගන්න පුළුවන් ගණන් පාඩම් ටික සහ මොඩල් පේපර්ස් අනුමාන ප්‍රශ්න සහ පාස් පේපර්ස් ප්‍රශ්න ගණන් වල 11 ශ්‍රේණියේ O level papers. හොඳයි අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හොඳට වැඩ කරන්න තමයි හැමෝටම සුබ දවසක් යාළුවන්ට කියන්න. We'll go through the wastelands, through the highways, and on we'll go. Finding life alone.